ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක විද්‍යා විශාරද අග්ගමහා පඬිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ මහානායක මාහිම්පාණන් වහන්සේ විසින් 1978 වර්ෂයේදී පවත්වන ලද එම ධර්මානුශාසනාව මෙම ජූනි මාස 21 වන දිනට යෙදෙන මාහිම්පාණන් වහන්සේගේ 90 වන ජන්ම දිනය නිමිති කරගෙන ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්න. සදහවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට සූදානම් වන්න අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පුන්නං ආමභන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විතරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමභන්තේ සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं भदन्ता. धम्मश्रवणकालो अयं भदन्ता. धम्मश्रवणकालो अयं भदन्ता. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අයහපතක් අවඩක් කළාද
ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රය ලැබිලා හිත මනාකොට පිහිටුවා ගැනීම නිසා ඒතනත්තා කොච්චර යහපත් කෙනෙක් වුණාද? මේ එක කතාවෙන් මේ දෙකරුණම කාටත් වටහා ගන්නට පුළුවන්. එතකොට හිත වරදවා පිහිටවීම තා භයානක බව, අනර්ථකර බව. හිත මනාකොට පිහිටුවා ගැනීම ඉතා සුන්දර බව, යහපත ගෙන දෙන බව. මේ දෙකරුණ තමයි අද පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒිනුත් හිත මනාකොට පිහිටුවා ගැනීමේ පැත්ත වැඩියෙන් ප්‍රකාශ කරන්නයි අදහස් කරන්නේ. හිත වරදවා පිහිටුවා ගත්තම ඒ නිසා වැරදි දෘෂ්ටි ඇතුව කරන වැරදි අපරාධ පව් පළමු කොට ඒතනත්තාගේ අනර්ථය සඳහායි උපකාර වන්නේ. මේ ජීවිතයේදීම ඒතනත්තා නපුරු කෙනෙක්ව නපුරු වැඩ කරලා පසුතැවෙන පුද්ගලයෙක්ව හිතා දුක්ඛිතව ජීවිතය ගත කරලා එතනත්තාට මැරෙන්න සිද්ධ වන්නේ. එහෙම කෙනෙකුගේ ඊළඟ භවයත් වාසනාවන්ත වන්නේ නැහැ. බෞද්ධයන් හැටියට අප පුනර්භවයේ පිළිගන්නවා. අද අබෞද්ධ උගත් ලෝකයාත් පුනර්භවයේ පිළිගන්නවා. ඒ පිළිබඳව කරන ලද පරිශන අනුව බ්‍රිතාන්‍යයේ පවණක් එහි ජනගහනයෙන් 39%ක් නැවත ඉපදීමක් විශ්වාස කරන අය කියලා වාර්තා කරනවා. බෞද්ධයන් හැටියට අප පුනර්භවයක් පිළිගන්නවා. නැවත වරක් උපදිනකොට වරදවා පිහිටුවන ලද සිතින් කරන ලද පව් අපරාධ නිසා එතනට හොඳ උත්පත්තියක් ලැබෙනවා කියලා හිතන්නටවත් අමාරුයි. වැඩි වශයෙන්ම එතනට නරක උත්පත්තියකටයි බරව සිටින්නේ. එසේ නරක උත්පත්තියක් ලබාගෙන බොහොම දුක් විඳින්නට එතනට සිද්ධ වෙනවා. හිත මනාකොට පිහිටුවා ගත්තොත් එයින් මේ જાතියේදීම ඒතනත්තා බොහොම හොඳ සතුට ඇති වාසනාවන්ත ජීවිත ගත කරනවා. එහෙම තැනත්තාට ඊළඟ භවයක් යහපත් වෙන්නට ඕන, සුගතියක් ලැබෙන්නට ඕන. මනස හැදීමම තමයි මිනිහා හැදීමේ කියන්නේ. මිනිහා කියන වචනේ, මනුස්ස කියන වචනේ නොයෙක් ලෙසින් නොයෙක් උගතුන් විග්‍රහ කරලා තියෙනවා. බෞද්ධ විග්‍රහය මනස උස්සන්නතාය මනුස්සා. දිනුවන මනසක් ඇත්තේ මිනිහා. බෞද්ධ විග්‍රහය. ඒකට මනස දිනු නාම මිනිහ දිනු වෙනවා. මිනිහ දිනු නාම සමාජය දිනු වෙනවා. තිරසනාටත් මනසක් තියෙනවා. නමුත් එහි දිනුවක් නැහැ. ඒ නිසා තිරසනා උපන්න දාත් තිරසනාමයි, මරණ දාත් තිරසනාමයි. බෝධිසත්වයේ තිරසං ආත්මික උපන්නා නම් ඒ වගේ උතුමන්ගේ විශේෂ ගති නිසා වෙනස්කම් තියෙනවා. සාමාන්‍යයෙන් තිරසං ගති එහෙමමයි. දෙවියන්ටත් මනසක් තියෙනවා. සෑහෙන තරම් ජීවුන කරගත්ත මනසක්. දෙවියන්ගේ ස්වභාවය ගැන බලනකොට ඒ දියුණු කරගත්ත මනස රැකගෙන ඉන්නෝ විනා ඊට වඩා දියුණුවක් කරන බවක් පේන්නට නැහැ. ඒ නිසා දෙවියා උපදින කොටත් දෙවියාමයි, එතනින් චුත වෙන කොටත් මරණ කොටත් දෙවියාමයි. බ්‍රහ්මයන්ට ඊටත් වඩා දියුණු කරගත්ත හිතක් තියෙනවා. ඒ අය ඊටත් වඩා දියුණු කරගත්ත හිත ආරක්ෂා කරගෙන ඉන්නෝ විනා ඊට වඩා දියුණු කිරීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. සුද්ධාවාස දිව්‍ය ලෝකවල හැර අනිත් බ්‍රහ්ම ලෝකවල වෙනසක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා උපදින කොටත් බ්‍රහ්මයාමයි, එතනින් චුත වෙන කොටත් මරණ කොටත් බ්‍රහ්මයාමයි. මිනිහා එහෙම නෙවි මොහොතක් පාසා මනස දිනු කරගන්න තැනත්තා. ඒ කියන්නේ නියම මිනිහා. මිනිස් රූකඩ තියෙනවා. ඒ අත්තන්ගෙන ඒ වගේ දෙයක් නොවෙන්නට පුළුවන්. අප මේ මිනිහා කියන්නේ නියම තීර්ම ඇති මිනිහා. දිනු කරගන්නවා මොහොතක් පාසාම තමගේ මනස. ඒකට උපදිනකොට බොහෝ කාරණා වලින් තිරසනෙකු හා සමානව උපදිනවා. ඊළඟට අම්මා තාත්තගේ ආදර්ශයත් උපදේශයත් නිසා ඒ ගති වලින් වෙනස්ව
මනුෂ්‍ය ගති ටිකින් ටික දිනු කරගන්නවා. ඊළඟට හොඳට කරුණු දන්නා කෙනෙක් නම් තමාගේ මනස දිනු කරගෙන ඉහළටම ගිහිල්ලා ඒතනත්යාම තමයි දේවත්වයට බ්‍රහ්මත්වයට යන්නේ. මිනිහාට තියෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි ශක්තියක් තමයි ඔය හැමට වඩා ඉහළ තත්ත්වයේ හැටියට බෞද්ධයන් වන අප පිළිගන්නා බුද්ධත්වයේ ලබන්නට පුළුවන් මිනිහාටමයි. දෙවියෙකුට බ්‍රහ්මට බුද්ධත්වයේ ලබන්නට පුළුවන් කමක් නැහැ. මිනිහා තමයි මනස දියුණු කරන්නේ බුද්ධත්වයට එක්ක. ඒ නිසා දියුණු කරන තැනත්තා මිනිහා. මනස හැදුවම මිනිහ හැදෙනවා. මිනිහ හැදුනම ලෝකයක් හැදෙනවා. ඒ සඳහා උගත් ලෝකයෙන් කරුණු දෙකක් ඉදිරිපත් කරන්නට ඕන. එක් කරුණ මේ දෙකම වුණත් සමහර විට සමහර දන්නවා ඇති. බොහෝ දෙනා නොදන්නව වෙන්නට පුළුවන්. එක තාත්තා කෙනෙක් ලොකු ලෝකසිපීමක් අරගෙන එහි පිටිපැත්තේ මිනිහෙකුගේ රූපයක් ඉරිවලින් ඇඳලා ඒ කෑලි වලට කපලා අවුල් කරලා නුවණැති දරුවෙකුට අණ ගහලා කිව්වා පුතා මේ කෑලි එකතු කරලා ලෝකසිපීම හදන්න ලෝකේ හදන්නට කියලා. මේ ළමයා ඒ කෑලි ටික අරගෙන අර ලෝකයේ පැත්ත බලාගෙන එකතු කරන්නට බලවත් උත්සාහයක් දරුවා. සාමාරු කටයුත්තක් ලෝකසිපීමක් කෑලි වලට කපලා අවුල් කරලා දුන්නාට පස්සේ ඒක හදනවායි කියන එක මේ ළමයාගත් හැම උත්සාහයක්ම යත් වුණා. ඵලයක් ලැබුණේ නැහැ. ඊළඟට මේ ළමයාට නිකන් පෙනුණා මේ හැම කෑල්ලකම ඉරි වර්ගයක් තියෙනවා. ඒ ඉරි කෑලි ඒ පැත්ත හරවල බලනකොට නිකන් මිනිස්සෙකුගේ ඉරි ස්වභාවයේ තියෙන ඉරි කෑලියක පේන්නට තියෙනවා. එතෙන්දී මේ ළමයා අර ලෝකී පැත්ත අමතක කරලා ඒ කොළ කෑලි ටික අනිත් පැත්තේ හරවගෙන අර මිනිස් සටහන නියම විදිහට පිළිතන්නට ඒ කොළ කෑලි ටික එක්කහු කළා. එක්කහු කරලා අවසාන වෙනකොට මිනිහා හොඳට හැදිලා තියෙනවා සටහන හොඳට තියෙනවා සම්පූර්ණව. ඊළඟට මේ එහෙම අනිත් පැත්ත ගහලා බැලුවකොට ලෝකයක් හැදිලා. එතෙන්දී මේ ළමයා කිව්වා තාත්තේ මම ලෝකේ හැදුවයි කියලා. තාත්තා කොහොමද පුතා? තාත්තේ මා මිනිහා හැදුවා. එතකොට ලෝකෙ ඉබේම හැදුනා කියලා. ඒක එහෙමමයි. මිනිහා හැදුනම රටක් හැදෙනවා ලෝකයක් හැදෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මිනිහා නොහදා රට හදන්නට බෑ. ලෝකය හදන්නට බෑ කියන අදහස ඇතුව ධර්මයේ ප්‍රකාශ කළේ. ඒක කරුණක්. අනිත් කරුණ වර්තමාන උගත් ලෝකයාගේ විද්‍යාත්මක පරීක්ෂණයකින් ලැබුණු ප්‍රතිඵලයක් අනුවයි කියන්නට තියෙන්නේ. මේ පින්වතුන් දන්නවා දියුණුව සිටින රටවල් දියුණුවන රටවල් වලට ආධාර කිරීම දැන් කලකපටන් පවතිනවා. ඒ අනුව විශේෂයෙන් ආසියාතික රටවල් වලට දියුණු වෙච්ච රටවල් ගක් ආධාර කරලා තියෙනවා. ඒන් ලංකාවත් එකක්. ලංකාවට නිදහස ලැබිලා දැන් අවුරුදු 30ක් ගත වෙන්නට එනවා. ඊළඟට ලෝකයේ ආධාර ලැබෙන්න පටන් අරගෙන කොළඹ ක්‍රමයෙන් පටන් අරගෙන අවුරුදු 25ක් පමණ වෙනවා. කෝටි ප්‍රකෝටි ධනෙ ලැබිලා තියෙනවා. මොකද කවුරුත් දන්නව පිළිගන්නව. තාම කැම ටිකවත් සම්පූර්ණ නැහැ. ඇඳීමත් සම්පූර්ණ නැහැ. මේ වගේ තමයි මේ හුඟක් රටවල් වලට සිද්ධ වුණේ. මේ රටවල් වල පළමු තත්ත්වය හුඟක් වෙනස් වුණා. මේ ආක්‍රමණ ආශ්‍රය ආදී නිසා. කලින් තිබුණ ශිෂ්ටාචාරය වෙනස් වුණා. කලින් මේ රටවල් දිනුව තිබුණ බව විශේෂයෙන් බෞද්ධ සාහිත්‍යයෙන් ඔප්පු කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ ಭಾರತයේ තිබුණ තත්ත්වය
උන්වහන්සේගේ ධර්මයේ නිසා ඊටත් වඩා දියුණු තත්ත්වයකට ගිය හැටි අශෝක යුගය ගැන කල්පනා කරනකොට කාටත් හොඳින් වැටහෙනවා. ලංකාව වගේ රටවල් දෙස බලනකොටත් ඒක හිමමයි. ඒ නිසා ඉතිහාසඥයන් මේ රටවල ස්වර්ණ යුග කියනකොට සඳහන් කරන්නේ බෞද්ධ ධර්මයේ බුද්ධ ධර්මයේ හොඳට පැවතුන කාලය. පැවතුන කාලය කියලා කියන්නේ ධර්මයේ ඉගෙනගෙන ඒ අනුව ජීවිත පවත්වපු කාලය. ලංකාවේ ස්වර්ණ යුගයේ හැටියට සැලකන්නේ බුද්ධ ධර්මයේ හොඳට පැවතුන කාලය. බෞද්ධයන් හොඳින් ජීවත් වුණ කාලය. නියම බෞද්ධ ජීවිත ගත කරපු කාලයයි. ಭಾರತයේත් එහෙමයි. අශෝක රජුරු ආදී උතුමන්ගේ කාල තමයි ස්වර්ණ යුග හැටියට සැලකුවේ. අනිත් රටවල්ලත් එහෙමයි. ඒ විදිහටයි තිබුණේ. ඒ තත්ත්වය වෙනස් වෙලා ගිහිල්ලා ආක්‍රමණ ආදී නිසා මුගක් අංශවලින් පිරිහි තිබුණ නිසා අපට ලෝකයේ ආධාරිත අවශ්‍ය වුණා. නමුත් ශ්‍රී ලංකාවටත් වෙනත් රටවලටත් දීපු ආධාර වලින් දියුණුවක් සැලසුණා. ඒ උගත් ලෝකයා බලාපොරොත්තු වන තරමේ දියුණුවක් සැලසුන්නේ නැහැ. ඒ නිසා බැංකොක්කේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආසියාතික සංවර්ධන ආයතනයේ මේ ගැන පරීක්ෂණයක් කළා. මෙච්චර ආධාර කරලා කෝටි ප්‍රකෝටි ධනෙ ලැබිලා තාම මේ රටවල් දියුණු නුනේ මොකද කියලා. මේ පරීක්ෂණය සඳහා 4 දිනකුන් පත් කළා. මේ 4 දින පරීක්ෂණ කළා. යත්තන්ගේ වාර්තාවේ ඒක අදහසක් දෙනවා. ඒ අදහස සම්පූර්ණයෙන්ම බුද්ධ ධර්මයට එකඟයි. ඒ අයගේ අදහස හකුල්වල ගත්තම මේ තරම් ආධාර කරද්දිත් බලාපොරොත්තු වන සංවර්ධනය ඇති වුණේ ආර්ථික කියාගෙන ගියා මානව සංවර්ධනය ගැන සලකන්නේ නැතුව කියලා. ඒකයි මේකට හේතුව. ප්‍රධාන හේතුවක් ඇටියට ඒ කරුණ වලින් හකුලවා ගන්නට තියෙන්නේ. ඒ පැහැදිලි වෙන්නට සටහන් දෙකක් පෙන්වලා තියෙනවා. කලින් තිබුණ සටහනත් සංවර්ධන සැලැස්මත් මේ අය යෝජනා කරන සංවර්ධන සැලැස්මත්. කලින් පවත්වාගෙන ගිය සංවර්ධන සැලැස්මේ අංක 1ට තියෙන්නේ ආර්ථික සංවර්ධනයයි. මේ පටහිරින් ඉගෙන ගත්ත එකක් ආර්ථික කියලා ඉදිරියට යන්න මිනිහා ගැන සලකන්නේ නැතුව ඒ අත්ව වරද්දගත්ත දේ අපිත් වරද්දගෙන යන්නට ගියා. නමුත් මේ පාර මේ ආ යෝජනා කරපු සැලැස්මේ අංක 1ට තියෙන්නේ මානව සංවර්ධනයයි. ආර්ථික සංවර්ධනයේ අංක 3ට ගිහිලා තියෙනවා. අන්න නියම මගට බැස්ස බෞද්ධ පිළිවෙතට බැස්ස. ඒ සංවර්ධන සැලැස්ම අනුව ගියොත් අපට හොඳට දියුණු වෙන්නට පුළුවන්. හිත ආධාර අරගෙන දියුණු වෙන්න පුළුවන් වැඩි කලක් නැතුව. ඒ වෙනුවට ඒ අත්තන්ට දීයුතු දීලා අපටම ස්වයං පෝෂිතව හොඳට සංවර්ධනය කරගෙන යන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ මග තමයි මානව සංවර්ධනය. මානව සංවර්ධනය කියන්නේ මනසේ දියුණුවයි, මිනිහාගේ දියුණුව. උට මනස දියුණු වෙනකොට මිනිහා දියුණු වෙනවා. මිනිහා දියුණු වෙනකොට රට සංවර්ධනය වෙනවා, ලෝකෙම සංවර්ධනය වෙනවා. මනස හැදෙනකොට මිනිහා හැදෙනවා. මිනිහා හැදෙනකොට රටත් හැදෙනවා, මුළු ලෝකයක් හැදෙනවා. ඒ නිසා ওই සාධක දෙක ගැන විශේෂයෙන් නුවණැති අය කල්පනා කරන්නට ඕන. ඊළඟට මා පෙන්වන්නේ සමහරුන් තුල තියෙන වැරදි අදහසක් නැති කරගන්න ඕන නිසා ඒ පළමු කොට පෙන්නලා කරුණු කියලා ඊළඟට මේ සංවර්ධනය කරන හැටි, හිත දියුණු කරන හැටි, මනාව පිහිටුවන හැටි පැහැදිලි කළ දෙන්නට අදහස් කරනවා. සමහර දින උද ධර්මයෙන් උදන්නකමටත් ධර්මයේ දන්නවාය කියලා හිතාගෙන ඉන්න හැඟීමට අනුකූලව තියෙනවා බුද්ධ ආගම පරලොවට තියෙන ධර්මයක් ආගමක් කියලා. එය සම්පූර්ණයෙන් වැරදි. ඒ බඳු අයට අනුකම්පා කරනව විනා වෙන කරන්ට දෙයක් නැහැ. බුද්ධ ආගම මෙලොවට තියෙන ධර්මයක් ආගමක්.
බුද්ධ ආගමේ උගන්වන්නේ මෙලොව හොඳින් හිටියොත් තමයි පරලොව හොඳ වෙනවා කියලා. ඒ නිසා බුද්ධ ආගමේ තියෙන කාරණා හකුළු වල ගත්තොත් 100ට මෙපමණයි කියලා කියනවා නම් 80ක් පමණ මේ ලෝකෙට. පරලොවට සහ නිර්වාණ අවබෝධයට අනිත් කොටසයි. 80ක් කියනකොට ලොකු ගණනක් බව මේ පින්වතුන්ට වැටහෙනවා ඇති. සමහර කාරණා වලින් බලනවා නම් ඊටත් වැඩි විසක් අඩුවේ කියන්නට පුළුවන් කමක් නැහැ. සාධක වශයෙන් කියනවා නම් බුද්ධ ආගමේ තියෙන උසස් ප්‍රතිපatti දෙකක් සීල භාවනා. සීලෙහි ආනිසංස දේශනා කරන්නට ගිය බුදුරජාණන් වහන්සේ ප්‍රධාන අනුසස් 5ක් පැහැදිලි කළා. එයින් පළමුවෙන් සීලවන්තයා ධනවන්තයෙක් වේ. එහි ආනිසංස 5න් 4ක්ම මෙලොවටයි. එකයි පරලොවට. භාවනාවේහි මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් පෙන්වලා තියෙනවා. එයින් 10ක් මෙලොවටයි එකයි පරලොවට. ඒ නිසා යම් කිසිවෙකු කියනවා නම් පරලොවටයි මේ ආගම කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. බුදුරජාණන් වහන්සේ සීලවන්තයා ධනවන්තයෙක් කියලා ප්‍රකාශ කළා. අද හුඟක් දෙනා හිතන්නේ සිල්වත්කම තියෙනවා නම් ධනවත් වෙන්නට බෑ කියලා. බුද්ධ ආගම අනුව රටක් සංවර්ධනය කරන්නට බෑ කියලා. ඒක වැරදි අදහස්. බුද්ධ ආගම නොදන්න නිසා ඒ කියන්නේ. එහෙම කාට හරි උවමනා කරනවා නම් මෙලොව නිවැරදි ජීවණය සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා ඉදිරිපත් කරන්නට සූදානම් ඕන කෙනෙක් එන්න තර්ක කරන්න. නිකන් කතා කර ඉන්නේ නැතුව නිකන් බුද්ධ ආගම පරලෝකට තියෙන ආගමක් අපිට අපේ ප්‍රශ්න වලට අපේ මෙලොව ප්‍රශ්න වලට උත්තර නැති කියලා හිතාගෙන කතා කරන අය ඉන්නවනම් කරුණාකරලා එන්න ඒ අත්තන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන්නම්. ඊට වඩා හොඳ මාර්ගයක් නැති බවත් පෙන්වලා දෙන්නම්. කෙසේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ සීලවන්තයා ධනවන්තයෙක් වේ කියලා කිව්වා. ඒ ආස්කාරණා පහේදී සීලවන්තයා කියන එකන එහෙම අත්තික අහුලගෙන නිකන් නිදිබර ගතියින් ඉන්න පුද්ගලයෙක් කියලා හිතන්න එපා. එහෙම එකක් නැහැ. තන්පත්කම තියෙනවා සීලවන්තයාගේ. සංවරකම තියෙනවා. ඒ වගේම කඩිසරකමක් තියෙනවා. ඔක්කොටම වඩා අප්‍රමාද විහාරී සීලවන්තයා. හැම කටයුත්තක්ම සිහියෙන් නුවණින් කරනවා. සිහිසලකිල්ලෙන් කරනවා. සීලවන්තයා ඉගෙන ගන්නට ගියාම මොකද ඉගෙන ගන්නවා? අප්‍රමාද විහාරීව. බොහොම සිහියෙන් සලකිල්ලෙන් ඒතනත්තා ඉගෙන ගන්නවා. සීලවන්තයා පැකියාවක් කරන්නට ගියාම මුදල් සම්පාදනය කරන්නට ගියාම ඒ වැඩත් බොහොම සිහියෙන් සලකිල්ලෙන් කරනවා. ඒ නිසා සීලවන්තයා ධනවන්තයෙක් වෙනවා. ඒ අඩුවක් නැතුව ධනවන්තයෙක් වෙනවා. ඊළඟට සීලවන්තයාට අපායමුක මොනවත් නැහැ. ධනෙ විනාශ වෙන මාර්ග නැහැ. ධනය තමන්ගේ යහපත සඳහා වැය කරන හැටි බුදුරජාණන් වහන්සේ පත්තකම්ම සූත්‍රයේදී දේශනා කළා තියෙනවා. ඒ විදිහට ධනෙ වැය කරලා ඒතනත්තා හොඳ වාසනාවන්ත ජීවිතයක් ගෙනියනවා. අපායමුක මොනවත් නැහැ. අපායමුක වශයෙන් බුදුරජාණන් වහන්සේ ධනෙ විනාශ වෙලා යන මාර්ග 6ක් පෙන්වලා තියෙනවා සිගාලෝවාද සූත්‍රයේ. වෙන සූත්‍රවල තවත් පෙන්වලා තියෙනවා. ඒ 6ම ගත්තත් ඒ එකදු අපායමුකයක්, අපාය මාර්ගයක්, විනාශ මාර්ගයක් සීලවන්තයාට නැහැ. ඒ නිසා සිල්වත්කම කියන තරමටම ධනවත් වෙන්නට පුළුවන්. නුවණින් උත්සාහයෙන් හම්බ කිරීමෙන් ධනවත් වෙනවා. ඒ විනාශනකොට ඒතනත්තා ආරක්ෂා කරලා කිසි විදිහට යොදවන නිසා ඒතනත්තාගේ ධනවත්කම වැඩි වෙනව විසක් අඩු වෙන්නේ නැහැ. අපායමුක රාශියක් කිව්වා. ඒන් සිගාලෝවාද සූත්‍රයේම අපායමුක 6ක් කිව්වා. ඒ 6න් එකක් අරගෙන බලමු. සීලවන්තයා කොච්චර හොඳට ධනවත් වෙනවද කියලා. එහි අපායමුකයක් හැටියට පෙන්නනවා සුරාපානී, මත්පැන් පානී. මේ මත්පැන් පානීයට ගියාම හැබැයි විචාය කොහොම නොසෑහෙන්නට බොනවා. ඒකට කොච්චර සල්ලි ගියත් එයාට ගණනක් නෙවෙයි. සමහර විට
රුපියල් 10න් පටන් ගත්තම 25 60 70 100 ඊටත් වඩා 200 එක දවසට වියදම් කරන අය ඉන්නවා. බොන්නට ගිය කෙනෙකුට නිකල් හැටියට කොච්චර අඩුවෙන් බිව්වත් රුපියල් 10කට අඩු වෙන්න දවසක් එතනට ගෙවා ගන්නට අමාරුයි. 10ක් ගන්න ගත්තොත් බලන්න දවසකට රුපියල් 10ක් නම් විනාශ වෙන සල්ලි මාසෙකට රුපියල් 300යි. අවුරුද්දකට කල්පනා කරලා බලන්න 3600යි. ඊළඟට දස අවුරුද්දකට රුපියල් 36000යි. 20 අවුරුද්දක් නම් බොන ලැබෙන්නේ ඊට ඉස්සෙල්ලා මෙරිලෙයි. එහෙම නුනොත් 20 අවුරුද්දක් යනකොට රුපියල් 72000ක්. මේ රුපියල් 10 ගන්න බැලුවත් 10න් නවතින්නේ නැහනේ. එතකොට සීලවන්තයා මත්පැන් නොවන නිසා ඒ රුපියල් 72000ම එතනට ඉතුරුයි. සමහර විට 72000 නෙවෙයි ඒ අවුරුදු 20ට ලක්ෂ ගණනක් වෙන්නටත් පුළුවන් සමහරුන්ගේ මත්පැන් බීමේ හැටි බැලුවම. ඒ වගේ අපාය මොකමනවත් නැහැ. හම්බු කෙරෙල්ලක් බොහොම හොඳට ධාර්මිකව කරනවා. ඒ නිසා සීලවන්තයා ධනවන්තයෙක් වේ කියන එක බුදුරජාණන් වහන්සේ මුලටම ප්‍රකාශ කළා. ඊළඟට උන්වහන්සේ තව පැත්තකින් දේශනා කරනවා සීලවන්තයා විපිලිසර වෙන්නේ නැහැ. ඒක නැත්නම් ඒ නිසා මානසික පීඩා නැහැ. අද ලෝකේ පුරා තියෙන අලුත් රෝගයක් තමයි මානසික අසහනය කියන එක. ඔය දියුණු රටවල් වල දියුණු තරමටම මානසික අසහනයක් දියුණු වෙලා. සමහර රටවල් වල කරපු පරීක්ෂණ වලින් පේනවා ජනගහණයෙන් කෝටි ගණනක් ඉන්න ජනගහණයෙන් 100%ක්ම 50%ක්ම මානසික රෝගීන් කියලා කියනවා. පරීක්ෂණ අනුව. එහෙම බැලුවම ඒක මහා විනාශයක්, පිරිහීමක්, මනසක් ලැබිලා ඒක දිනු කරගන්නට මගක් නොලැබුණ නිසා ඒ අය නමග ගිහිල්ලා මානසික අසහනින් පෙළෙනවා සීමාවක් නැතුව පෙළෙනවා. සල්ලි කොච්චර තිබුණත් ඇති වැඩි මොකද? අහසේ ගුවනේ කරණම් ගැහුවත් ඇති වැඩි මොකද? මානසික රෝගීන් නම් ජනගහණයෙන් භාගයක්. ඒ අතින් බලනකොට සීලවන්තයෙකුට ඒ ස්වභාවයෙන්ට කොහොමවත් ඉඩක් නැහැ. මානසික අසහනයක් නැහැ. ඒක නැත්තාට මානසික සුවයයි තියෙන්නේ අසහනිය වෙනුවට. ඒ නිසා ඒ අංශයෙන් සලකා බැලුවත් සීලවන්තකමේ තියෙන උසස් බව කාටත් පැහැදිලිව ඇති. මොකද මා පින්නේ මේ පරලෝකයි කියලා එක එකනා කියන කතාව කොච්චර වැරදි සහකරද කියන එක කියා දීමටයි. මෙලොවම තමන්ගේ යහපතට හේතු වන සීලාදී ප්‍රතිපත්තීන් තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන්නේ. ඒ වගේම පරලෝක සුගතිය ලබා ගන්න මාර්ගයක් දේශනා කළා. අපගේ පරම නිත්‍යාව වන නිර්වාණ අවබෝධයට උපකාර වන කරුණුත් දේශනා කළා. නිවන් මඟත් දේශනා කළා. භාවනාව පිළිබඳවත් එහිමමයි. ඉදිරියට තව ටිකක් ඒ කරුණු විස්තර කරනවා. ඊළඟට මිනිහා හැදෙනකොට අපරාධ මර්ධනය වෙනවා, රට වර්ධනය වෙනවා. ඔය දෙකක් සිද්ධ වෙනවා. මිනිහා හැදෙනකොට, මනස හැදෙනකොටයි මිනිහා හැදෙනවා කියන්නේ. ඒක මිනිහා හැදෙනකොට ඔය කාර්ය දෙකක් සිද්ධ වෙනවා. මිනිහා හැදෙනවා කියන්නේ මනස හදන එක. මනස හැදෙන ධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අනුව කෙනෙක් ආගමනුකූලව ජීවිතය ගත කරනවා නම් ඒ ආගමික ප්‍රතිපත්ති ක්‍රමයෙන් දියුණුව කරා ගෙනියනවා නම් ඒ තනත්තාගේ මනස හැදෙනවා, මනස දියුණු වෙනවා. එහෙම නැත්නම් ඒ තනත්තාගේ මනස හැදෙන්නේ නැහැ. මනස හැදෙන්නේ නැති වෙනකොට අපරාධත් වැඩි. ඒකට හොඳම සාධකයක් පෙන්වා දෙන්නට පුළුවන්. බුද්ධ ජයන්තිය මේ කවුරුත් දන්නවා 1956 බෞද්ධයන් මහ යෙලින් පැවැත්වුවා. ලෝකේ පුරාම පැවැත්වුවා. 2500 බුද්ධ ජයන්ති කතාව මේ ලංකාවේ මුලින්ම වෙච්ච කටකතාවක්. ඒ පසුව පොත්වලටත් ඇතුල් වුණා. ඒ කටකතාව
ලෝකේ පුරාමත් පැතිරුණා. ලංකාවෙන් පටන් ගත්ත බුද්ධ ජයන්ති උත්සව ලෝකේ පුරා පැවැත්වුවා. ලංකාවේ බෞද්ධයන් අනිත් රටවලට වඩා අවුරුදු 10ක් 12ක් පමණ පෙරවීමෙන් ඒ උත්සවයේ බොහොම ඉහළින් පැවැත්වුවා. දෙවන ලෝක යුද්ධයේ ඉවරුණාට පස්සේ ඒ හඬ යටපත් වෙනකොටම ශ්‍රී ලංකාවේහි පැන නැගුණු හැට තමයි 2500 බුද්ධ ජයන්තිය. ඒ හඬ බොහොම හොඳට ක්‍රමවත්ව වේගයෙන් පැතිරී ගියා. ඒ අදහස පැතිරෙන්නට ආරම්භ වුණේ 1944 තරමින් ඉඳලා 56 වෙනකොට අවුරුදු 12කට කලින් මේ හඬ නැගුණා. ඒ අනුව අපේ ජනතාව තේ වෙන්නට පටන් ගත්තා. තේ වෙන්නට පටන් ගත්තා කියන එකෙන් අදහස් කරන්නේ වෙනදට වඩා බෞද්ධයන් පන්සල් යන්නට වැඩ යොදා ගත්තා. සිල් රකින්නට, භාවනා කරන්නට, බෞද්ධ පිළිවෙත් දියුණු කරන්නට වැඩ යොදා ගත්තා. 944 තරම පටන් ගත්ත මේ වැඩපිළිවෙල අවුරුද්දින් අවුරුද්දට දියුණු වෙලා ගියා. දියුණු වෙලා ගිහිල්ලා 955 විතර වෙනකොට හොඳටම නැගලා. ඒ නිසා අපේ රටේ අපරාධංශයෙන් කොච්චර ලොකු බැස්මක් ඇති වුණාද කියන එකත් අපි හිතන්නට ඕන. එය රටේ ජනගහනයත් අපරාධ සංඛ්‍යාත් සංසන්දනය කළ බලනකොටයි මනාව වැටහෙන්නේ. 944 මේ රටේ ලංකාවේ ජනගහනය 65 ලක්ෂ ගණනක්. එනිකන් කියමු 65 ලක්ෂයක් පමණ. ඒ 65 ලක්ෂයක් ජනගහනයේ තියෙන ඒ කාලයේදී අපරාධ පොලිස් වාර්තා අනුව පේනවා 34000ක් පමණ තිබුණා. يعني 34000 ගණනක් ඒ අරගෙන 34000ක් පමණ කියලා කියනවා. බුද්ධ ජයන්තියට මා කලින් කී පරිදි අපේ ජනතාව පේ වෙන්නට පටන් ගත්තා. වැරදි අඩු වෙන්නට පටන් ගන්නවා. ගුණ ධර්ම වැඩි වෙන්නට ටිකින් ටික දියුණු වෙලා ගියා. එහෙම ගිහිල්ලා 955 වෙනකොට ලංකාවේ ජනගහනය 82 ලක්ෂයකට වැඩි වෙලා 82 ලක්ෂ ගණනක් වෙලා ලොකු වැඩිවීමක්. ඒ ලොකු වැඩිවීමත් සමගම අපරාධ සංඛ්‍යාව වැඩි වෙන්නට ඕන. කොයි රටක වුණත් ජනගහනය වැඩි වෙනකොට අපරාධ සංඛ්‍යාවත් වැඩි වීම සාමාන්‍ය සිරිතයි. නමුත් ලංකාවේ මේ බුද්ධ ජයන්තිය සඳහා ආගමනුකූලව වැඩි සංඛ්‍යාවක් වන බෞද්ධයන් පෙරව වාසය කිරීම නිසා අපරාධ සංඛ්‍යාව කොපමණ අඩු වුණාද කිව්වොත් 44 වර්ෂයේහි අපරාධ සංඛ්‍යාව 34000ක් තිබුණ පොලිස් වාර්තාවලින්. ඒ 34000ක් තිබිච්ච අපරාධ සංඛ්‍යාව ක්‍රමයෙන් බැහැගෙන ඇවිල්ලා 18000 ගණන්ට බැස්සා. 18000ක් පමණ වුණා. කොච්චර ලොකු බැස්මක්ද? මනස ක්‍රමයෙන් හැදෙනකොට අපරාධ සංඛ්‍යාවත් මර්ධනය වෙනවා කියන එකයි. මේ හදන එක තමයි මුදම දේ. සංවර්ධනයක් ඒ වගේම සිද්ධ වෙනවා. සංවර්ධනය සිද්ධ වෙනවා කියන්නේ මනස හැදෙනකොට හැමතැනම තමාගේ රාජකාරී හරියට කරනවා, තමාගේ යුතුයකම හරියට කරනවා, තමාගේ සේවය හරියට කරනවා. එහෙම කරනවා නම් රටක් සංවර්ධනය කරන එක පහසුයි. රට සංවර්ධනය කරන්නයි කියලා කොච්චර හොඳ සැලසුම් හැදුවත් ඒ වගේම කොපමණ මුදල් වියදම් කළත් ඒ කරවන්නන් හා කරන්නන් තමාගේ යුතුයකම තමාගේ රාජකාරිය හරියට කරන්නේ නැත්නම් කරවන්නේ නැත්නම් කොහොමද රටක් දියුණු වෙන්නේ? රටක් දියුණු වෙන්නේ නැහැ. රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. වැඩි ඈත යන්න ඕනේ නැහැ. අප රට ගැන බැලුවම
ඒ එහෙම තමයි කියලා බොහෝ දෙනා හිතනවා ඇති කියනවා ඇති. මිනිහා හැදෙනකොට ඒ වරද සිද්ධ වෙන්නේ නැහැ. තමන්ගේ යුතුයකම හරියට කරනවා. තමාගේ සේවය රාජකාරිය හරියට කරනවා. මනස හැදෙනවත් සමගම. ඒකට ඒ නිසා තමයි බෞද්ධ පිළිවෙත අනුව මිනිහා නොහදා රට හදන්නට බෑ කියන්නේ. ඒක මනස හදන්නට ඕනේ. මනස හදනකොට නැවතත් මතක් කරන්නේ මිනිහ හැදෙනවා. මිනිහ හැදෙනකොට රටත් හැදෙනවා, මුළු ලෝකයත් හැදෙනවා. එහෙමනම් අපිට දැන් තියෙන්නේ මිනිහා හදන මග මොකද්ද කියලා බලලා මිනිහ හැදීමයි. ඒකට අපරාධත් අඩු වෙන රට සංවර්ධනය කරන කියන මේ දෙකම එකවර එකට සිද්ධ වෙනවා. ඊට වඩා හොඳ මොකක් වුණාද? බුදුරජාණන් වහන්සේ කූටදම් සූත්‍රාදීදී උදට පැහැදිලි කරලා කියනවා රටක් හදන්නට නම් රටේ දුප්පත්කම නැති කරලා ජනතාව සුඛිත මුදිත කරන්න ඕන කියලා වැඩපිළිවෙල තාහියට පැහැදිලිව දේශනා කළා කියනවා. ඒ අනුව තමයි බෞද්ධ රජදරුවන් රට සංවර්ධනය කළේ. මේ මාර්ගය තාමත් එහෙම කියනවා. ඒ මගේ යන්න විතරයි අපිට කියන්නේ. අශෝක රජතුමා මුලදී යුද්ධ කර රටවල් ඇල්ලුවා. දිසා ජයග්‍රහණය කළා. දිසා විජය කළා. කාලිංග යුද්ධයේදී රජතුමා බොහොම කලකිරීමකටපත් වුණා. මොකද්ද මම මේ කරන වැඩේ? මේ ලක්ෂ ගණන් මිනිස්සු මරමරා පොළවේ කෑල්ල කෑල්ල අල්ලගෙන යනවා. ඒ තේරුමක් නැති මහා පිස්සු වැඩක් නෙමා කරන්නේ. මනස වෙනස් වුණා. රජතුමා කලින් බෞද්ධ නුවත් පසුව බෞද්ධ වුණ බව මේ පින්වතුන් කවුරුත් දන්නවා. ඒ අදහස් බෞද්ධ අදහස් ක්‍රමයෙන් වැඩි වෙන්නට පටන් ගත්තා. එතෙන්දී එතුමා කල්පනා කළා ආර්ගයට වඩා බොහොම හොඳයි මඟ. ඒ අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පසුබිම් කරගෙන මහජනයාගේ සිත් හදමින් ඉදිරියට ගියා. එතුමා ප්‍රධාන වැඩපිළිවෙළවල් දෙකක් ගෙන ගියා. ධර්ම දූතයන් යවමින් ඒ ප්‍රදේශවලට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රකාශ කරවල පුද්ගලයන්ගේ මනස දියුණු කෙරෙව්වා. අනිත් අතට මේ ලෝකේ කවදත් කොහෙත් තියෙන දෙයක් තමයි කායික රෝග. ඒ කායික රෝගයන් සුවපත් කරවන්නට, නිරෝධ කරන්නට එතුමා රෝහල් පිහිටෙව්වා හැමතැනම. එය බුදුරජාණන් වහන්සේගේ ආදර්ශයක්, උපදේශයක් අනුගමනය කරමින්. ලෝකයේ පළමු වරට රෝහල් පිහිටීමේ ගෞරවය හිමිවන්නේ බෞද්ධයන්ට කියන ඒ නිසාමයි. බුදුරජාණන් වහන්සේගෙන් පටන් අරගෙන අශෝක රජතුමා ඒ හොඳටම දිනුවටපත් කළා. ධර්ම දූතයන් යවල මනස දිනු කිරීමෙන් මිනිහ හැදුවා. ඒ නිසා ඒ කාලය තුල ඔය සටන් කියන ඒවා නැතයි කියු තරමට අඩුවෙට ගියා. එතුමා ඒ අංශයේ සම්පූර්ණයෙන්ම අත්හැරියා. අනිත් රටවල් වලත් අය ඒ පැත්තටම බර වුණා. අක්නිසාද ඒ කාලේ හැටියට එතුමා සමග සම්බන්ධකම් පවත්වපු හැම රටකටම ධර්ම දූතයන් යවල, ධර්මාමාත්‍යයන් යවල බුදුරජාණන් වහන්සේගේ දහම් හඬ පැතිරෙව්වා. ඒ නිසා එතුමා ලෝකේ අසහාය රජා කියන පත්වයටපත් වුණා. ඒ ධර්ම විජේ වැඩපිළිවෙල ගෙනියන්නට ඕන මිනිහ හදන්නට නම් අපේ රටෙත් මිනිහ හදලා රට සංවර්ධනය කරන්නට නම් ධර්ම විජේ වැඩපිළිවෙලයි. ඒ ධර්ම විජේ වැඩපිළිවෙලට පසුබිම වූයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒ බුද්ධ ධර්මයෙන් පසුබිම් කරගෙන දැන් මේ රටේ ධර්ම විජේ සමාජ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ බඳු වැඩපිළිවෙලකින් අප ඉදිරියට යන්නට ඕන. ඒ ඉදිරියට යන අතර විශේෂයෙන් හැදෙන પરම්පරාව ඒ මුල ඉඳලම ඒ අනුව හැඩගස්සා ගන්නට ඕන. දැන් ඉන්න පිරිසත් අපි මේ විදිහට හදව ගන්න ඕන. කිසි අමාරුවක් නැතුව මේ මගට වැටෙනවා
අලුතෙන් බිහි වෙලා හැදෙන පිරිස ඒ සැලැස්ම උඩ හැදුවම වැඩුවම ඒ නිසා එයත් පළමුවට කියන්නට ඕන. එහෙම කියනකොට අනාගත પરම්පරාව හදන්නට නම් එහි මුල්ම වගකීම කියන්නේ අම්මා තාත්තා දෙන්න අතරේ. දරුවන් බිහි කරන ලෝකෙට සමාජයට බිහි කරන අම්මා තාත්තා දෙන්න අතරේ. ඒ නිසා පැරණියන් ආවාහ විවාහ වීමේ පරමාධ්‍යාශය කරගත්තේ හොඳ පින් ඇති දරුවන් ලබන එකයි. ඒ අදහස දැන් සමහර විට හීනකින්වත් ඇති නොවන තරමට සමහරුන් වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි මහා විනාශය. ඒ නිසා එතන හරියටම අතිවාරම් වැටෙන්න ඕන. දරුවෙකුගේ ප්‍රතිසන්දියේ පටන්ම නියම විදියට හැදීම ආරම්භ කළොත් තමයි උපන්නට පස්සේ ඒ දරුවා ඒ අංශයෙන් දියුණු කරලා ගෙනියන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මව්පියන් ආවා විවාහ වන්නන් ඒ අදහස ඇතුව තමාගේ ජීවිතේ පවත්වන්නට ඕන. පුරාණ මව්පියන් එලෙසින් සිදු කළ බවට සාධක බොහොමයි. එකක් මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලෙදිම සමහර මව්වරු තමාගේ කුසේ දරුවෙකු පිළිසඳගත් අවස්ථාවේදී ඒ දැනගත් විට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියලා කියනවා ස්වාමීනි මගේ කුසේ දරුවෙකු පිළිසඳගෙන සිටිනවා. ඒ දරුවා තෙරුවන් සරණගත කරන්නටයි මා ආවේ කියලා. ඒ විදිහට තෙරුවන් සරණගත කරලා ඊළඟට ඒකට ප්‍රේ වෙනවා. අපේ පොත්වල තියෙනවා ගබ්බ පරිහාරං අදාසී කියලා දරු ගැබට කරන්න ඕන පුද පූජා පැවැත්වුවා. ආගමික වශයෙන් වෛද්‍ය උපදේශ වශයෙන් කළ යුතු දේ කළා කියන එකයි. ඒ විදිහට කුසීදිම දරුවා අයහපතින් මුදවලා යහපති යොදවලා හදනෝ වඩනෝ. මෑතක් වෙනතුරු බටහිර විද්‍යාඥයන් ඒ කාරණේ සැලකිල්ලට ගත්තේ නැහැ. මව කුසීදිම ඒ විදිහට අදහස් ඇති කරලා හදන්නට පුළුවන් කියන කරුණ. නමුත් දැන් පිළි අරගෙන තියෙනවා. මේක අවුරුදු කීපයකට ප්‍රථම ලංකාවට පැමිණි ප්‍රසව විද්‍යාව පිළිබඳ ඉහළ විභාගයක් පවත්වන්නට වෛද්‍ය විශාරදයා මේ ලංකාවේදී ප්‍රකාශ කළා. වෛද්‍ය ශිෂ්‍යයන්ට පැහැදිලි කළ දුන්නා. මව කුසේදී එක්තරා කාලයක ඉඳලා දරුවාට අම්මා කතා කරන දේවල් ඇහෙනවා. වචන වශයෙන් තේරුම් ගන්නට බැරි වුණා. අදහස් වශයෙන් දරුවාගේ මනසේ සියල්ලක්ම තැන්පත් වෙනවා කියලා. ඒකේ අර බුදුරජාණන් වහන්සේගේ කාලයේ තිබුණ පිළිවෙතට සම්පූර්ණ එකඟයි. මේ අවුරුදු 2500කට පස්සේ මේ ආයත ඒක තේරුම් ගන්නට පුළුවන් වුණේ අවුරුදු 2500ක් ගිහිල්ලා හරි වටහාගත්ත එක ලොකු වැදගත්කම. ඒ අය එහෙම කියද්දි අනිත් අය එනම් දෙමව්පියන් ඉගෙන සැලකිල්ලක් නොදක්වනවා නම් තමන්ට මෙන්න මේ සමාජීයටත් කරන අපරාධයක්. යම්කිසි දරුවෙකු කුසේ පිළිසිඳව සිටින කාලෙහි අම්මා නපුරු අදහස් වලින් යුක්තව නපුරු කතා කරමින් නපුරු විදියට ජීවත් වුණොත් කුසේ ඉන්න දරුවත් ලෙසින්ම නපුරු වෙන එක ස්වාභාවිකයි. කුසේ දරුවා සිටින කාලයේදී අම්මා හොඳ හිතවිලි පහල කරගෙන හොඳ දේ කතා කරමින් හොඳින් ජීවත් වුණොත් කුසේ සිටින දරුවා තුලත් ඒ හොඳ අදහස් ගැබ්වීම ස්වාභාවිකයි. ඒ නිසා එතන ඉඳලා තමයි මේ සමාජයේ හදන්නට හිත මනාකොට පිහිටුවනවා කියන කාර්යය සිද්ධ කරන්න ඕනේ. දරුවා උපන්නට පස්සේ වැඩිපුරම කුඩා අවදීදී ළමයින් ආදර්ශයයි අනුගමනය කරන්නේ. අම්මා කතා කරන විදිහට කතා කරන්නේ. තාත්තා කතා කරන විදිහට කතා කරන්නේ. අම්මා තාත්තා යන්නේ විදිහට තමයි යන්නේ ඉන්නේ. හැම දෙයක්ම අනුකරණය කරනවා කුඩාවදී. උපදේශයේ ටිකක් ලොකු වුණාම වුමනා කරන්නේ. ඒ නිසා අම්මා තාත්තා බොහොම සිහියෙන් බුද්ධියෙන් ආදර්ශවත්ව ජීවිත පවත්වන්නට ඕනේ. එතකොට දැන් කුසේදීම හොඳ අදහස් ගැබ් කරලා හදාපු දරුවගේ ඒ අදහස් තවත් වැඩි දියුණු වෙවි ඉදිරියට යනවා. ටිකක් වැඩෙනකොට උපදේශයක් අවශ්‍ය වෙනවා. ඒ උපදේශය
ආදර්ශයත් එක්ක දුන්නම ඒ දරුවා නම් වැරදි මඟ කියන්නේ නැහැ. හොඳ මඟමයි යන්නේ. ඒ විදිහට ආදර්ශයත් උපදේශයත් දීලා හදාපු දරුවන් අද ලොකු වෙලා ඊටාම ඉහළ තත්ත්වෙ ඉඳගෙනත් ඒ අම්මගේ තාත්තගේ ආදර්ශයේ උපදේශයේ ඒ හැඩගැසීම අදත් ඒ විදිහට පවත්වනවා. ඒ ආදත් සතුටු වෙනවා. සමහර විට උසස්තන්තුරු වල ඉන්න ඒ විදිහේ ජීවත් වෙන අය කියනවා අපේ අම්මා අපට කුඩා කාලේ මේ විදිහටයි ඉගෙනුවේ. අදත් අපි මෙච්චර මේ තත්ත්වයට ගිහිල්ලත් ඒක වෙනස් කළේ නෑ. ඒ අයත් සතුටු වෙනවා. ඒ අයගෙන් සමාජයට සැනසෙල්ලක් යහපතක්මයි. ඒ නිසා එතන ඉඳලම හදාගෙන එනවා ඊළඟට අධ්‍යාපනයේ ඒ අනුව ලැබෙන්නට ඕන. මනස දියුණු වෙනවා. මනස නරකන දෙයක් කොහෙන්වත් කිට්ටු කරන්න හොඳ නැහැ. ඒක කිට්ටු කළොත් ඒ නිසා පළමු කොට ඒ මිච්ඡා පනිහිත චිත්තය නිසා වරදවා පිහිටවන ලද හිත නිසා ඒතනත්තාටම නපුරු සිද්ධ වෙලා ඒතනත්තාගෙන් මුළු සමාජයටත් නපුරු සිද්ධ වෙනවා. ඔය කරුණ අනුව අධ්‍යාපනයේට මනස නරකන කිසිවක් එකතු වෙන්නට ඕන. ඊළඟට මනස හැදෙන දේවල් අධ්‍යාපනයටත් එක්කහුව වෙන්න ඕන. එයින් විශේෂයෙන් ආගමික අධ්‍යාපනයක් දිනපතා පාසලේ ඒ අතර දහම් පාසල් මගින් ආගමික අධ්‍යාපනයක් ලැබෙන්නට ඕන. දහම් පාසල බොහෝ විටම පන්සලකයි පවත්වන්නේ. දිනපතා පාසලේ ආගම ඉගෙනීමට වඩා පන්සලක කරන ආගමික ඉගෙනීමේ පරිසරයේ හොඳකමක් තියෙනවා. දිනපතා පාසලේ විෂයක් හැටියට බොහෝ සෙයින්ම උගන්වන්නේ ඒකත් වෙනස් වෙන්න ඕන. ආගමික අධ්‍යාපනයේ වෙනම තැනක සුදුසු තැනක ආගමික පරිසරයේ තුව වෙනම කාමරයක උගන්වන්නට ඕන. එතකොට තමයි හොඳ හැඟීමක් ඇති කරවන්න පුළුවන් වන්නේ. පන්සලක ස්වභාවයෙන් මේක ඇති වෙලා තියෙනවා දහම් පාසලේ නිසා දිනපතා පාසලට වඩා හොඳ පරිසරයක ආගම උගන්වන තැනක්. එසේ වුවත් අද දහම් පාසල් යන සංඛ්‍යාව නම් බොහොම ස්වල්පයි කියලා කියන්නට ඕන. මේ වෙලාවේ ඒ සංඛ්‍යාව කියන්නට උවමනා කරන්නේ නැහැ. බොහොම ස්වල්පයක් තමයි දහම් පාසලට යන්නේ දිනපතා පාසල් වල ඉගෙන ගන්න ළමයින්ගේ සංඛ්‍යාව දිහා බලනකොට. ඒක ලොකු පාඩුවක්. ඒ නිසා මේ පැත්ත දිනු කරන්න ඕන. මිනිහා මනස හදාන්නට නම් එතන දහම් පාසල මුදට තියෙන්නට ඕන. දහම් පාසලට හැම ළමයෙක්ම එන්නට පුරුදු කරන්නට ඕන. එතකොට එහෙම ඒ අංශයෙන් හැදෙනවා වැඩෙනවා. ඊළඟට පුරාණේ පටන්ම ආගමික වේලාවක් ගෙවල් වල පවත්වාගෙන ආවා. දැනුත් සමහර ගෙවල් වල පවත්වනවා, සමහර ගෙවල් වල ඒක පවත්වන්නේ නැහැ. හැම ගෙදරකම ආගමික වේලාවක් තියෙන්නට ඕන මනස හැදෙන්නට, මනස දියුණු වෙන්නට. ආගමික වේලාවේ කියන එක තමන්ට ගෙදර ඉන්න කාටත් පහසු රාත්‍රී නිින්දට ප්‍රථම සම්මත කරගන්න වේලාවක්. ඒ භාගයක් තරම ගත වෙන්න පුළුවන්. ඊට වැඩි වුණත් හානියක් නැහැ. වරදක් වෙන්නේ නැහැ. ඒ ආගමික වේලාවක් එහෙම පැය භාගයක් ගත කිරීමෙන් තමන්ට ලැබෙන යහපත දිනුව කුමක්ද කියලා බලන්න ඕනේ. ඒ පැය භාගයේ වගේ දෙයකින් ලැබෙන දිනුව කියලා බලන්න ඕනේ. බෞද්ධයන් හැටියට බලනවා නම් එහෙම ආගමික වේලාවක් සම්මත කරගත්තාම ඒක නැත්තා පිනින් වර්ධනය වෙනවා. පිනින් දියුණු වෙනවා. දෙකින් සිත් මහා රාශියක් පහළ වෙනවා. ඊළඟට ඒක නැත්තා සෞඛ්‍යයෙන් දියුණු වෙනවා. ශරීර සෞඛ්‍යය ඇති වෙනවා මානසික සෞඛ්‍යයත් වගේම. එහෙම එක්කනාගේ මානසික සෞඛ්‍යය බොහොම හොඳයි. ශාරීරික සෞඛ්‍යයත් ඒක නැත්තාගේ හොඳයි. අද ලෙඩ බහුල ලෝකයක්. ලෝකයේ බොහොම දියුණු රටවල් වල මොකටම කායික රෝග වැඩි, මානසික රෝග ඊටත් වැඩි. අප රට දෙස බැලුවත්, ඕවහල් දෙස බැලුවම කායික රෝග වලින් පිරිච්ච සමාජයක් කියලා අපිට හිතා ගන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සෞඛ්‍ය සැලැස්මක් කියනවා. එහි මූලික තැන දෙන්නේ රෝග වළක්වා ගැනීමට. ඒ විදිහට ජීවත් වෙන මගක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා.
ඒ අදටත් හොඳයි, ලෝකෙටම හොඳයි. මෙතෙන්දී ආගමික වේලාවක් ගත කිරීමෙන් කායික සුවයක් ඇති වෙනවා, සෞඛ්‍යයෙන් ජීවන වෙනවා කියලා කියන්නේ අපේ ශරීර වර්ධනයට උපකාර වන අංශ දෙකකින් කරුණු යෙදෙනවා. අපේ ශරීරගත ලේ ධාතුව හොඳින් තියෙනට ඕනේ කියන එක බෞද්ධ මතයේ, ඒ වගේම වෛද්‍ය මතයේ. ලේ හොඳ කර ගැනීමට පිටින් ලැබෙන උපකාරක ධර්මයන් තියෙනවා. ඊටත් වඩා උපකාර වෙනවා මනස හොඳ කරගත්තම ලේ හොඳ කර ගැනීම. ආධුනික වේලාවක් ගත කරනකොට ඒ වෙලාව මනස බොහොම හොඳට පිහිටුවාගෙන තියෙන වේලාවක්. ඒ වෙලාවේ ලේ පිරිසුදු වෙනවා. මුළු දවසට මේක ලොකු උදව්වක් සෞඛ්‍යය සඳහා. ඊළඟට අපේ රූප හැමතිස්සෙම අලුත් වෙවි හැදෙනවා. බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අද විද්‍යාඥයන්ත් පිළිඅරගෙන තියෙනවා, හැම දෙයක්ම වෙනස් වෙවි අලුත් වෙවි හැදෙනවා කියන එක. මේ ශරීරයේ ඒ විදිහට හැදෙනකොට එසේ හැදෙන අවස්ථාවේදී ඒ උපකාර වෙන කරුණු කියනවා. කම්ම, චිත්ත, උතු, ආහාර. පූර්ව කර්මයට උදව් වෙනවා, හිතත් උදව් වෙනවා, ඍතු ගුණයට උදව් වෙනවා, ආහාරයට උදව් වෙනවා. චිත්තජ රූප කියලා තියෙනවා. හිතේ උපකාරයෙන් හටගන්නා රූප. ඒ අනුව බලනකොට ආගමික වේලාවක් ගත කරන පිරිසකට චිත්තජ රූප හොඳට ඇති වෙනවා. ඒ චිත්තජ රූප හේතනත්තාට ඔය පැය භාගය තුල ඇතිවීම නිරෝගී වීමට ලොකු උදව්වක්. ඔය දෙආකාරයෙන් සෞඛ්‍යන දිනු වෙනවා. ධර්මඥානිය දිනු වෙනවා. හැම දෙයකම ආධුනික වේලාවක් තබා ගැනීමත් ඒක උදව් වෙනවා. ඊළඟට බොහෝ දිනයන්හි විශේෂයෙන් 15ක් දිනයන්හි සීල භාවනාදී ප්‍රතිපත්ති වල යෙදීම. සීල රකින්නකොට ඒක නැත්තාගේ කාය වාක් සංවරය ඇති වෙනවා. භාවනා කරනකොට සිතේ සංවරය ඇති වෙනවා. අද උගත් ලෝකයා මේ පිළිබඳව සොයලා තියෙනවා. ඔය දිනු රටවල් වල අසංවර සමාජය සංවර කරගන්නේ කොහොමද කියලා නොඑක ආකාරයෙන් පරීක්ෂණ කරලා තියෙනවා. මේ කතාජා බැලීම් කරලා තියෙනවා. ඒ ආයත සාර්ථක ප්‍රතිඵල ලැබුණේ භාවනාවේ. ඒ නිසා යෝජනා කරලා තියෙනවා දිනපතා පාසල් වල මූලික ශ්‍රේණිය ඉඳලා 12 වෙනි ශ්‍රේණිය තෙක්ම භාවනාව උගන්වන්න ඕනේ කියලා. හිත සංවර වෙනකොට මනස හැදෙනවා, මනස හැදෙනකොට මිනිහා හැදෙනවා. සීලෙන් කාය වාක් සංවරයත් එක්ක වුණාම ඊටත් වඩා හොඳ වෙනවා. මේ විදිහට තමාගේ හතුරා සහ මිතුරා කවුද? තමාගේ වරදවා පිහිටුවන ලද හිත හතුරා, මනාකොට පිහිටුවන ලද හිත මිතුරා, තමන්ට සමාජයටත් කියන මේ බුදුරජාණන් වහන්සේගේ උපදේශය හොඳට හිතට අරගෙන ඒ අනුව ජීවිතේ හැඩගස්සාගෙන මෙලොවත් හොඳ වාසනාවන්ත ජීවිත ගත කරලා තමන් තුල තියෙන දුර්වලකම් අගුණ අඩු කරගෙන ගුණ නුවණ වැඩි කරගෙන ඒ ගුණ ධර්මයන්ගේ හා පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් කාටත් උතුම් නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කරන්නට. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණාන් සංසයන් හේතු කොටගෙන උතුම් වූ නිවන් සුවත් වේවා කියා ප්‍රාර්ථනා කටයුතු. ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනාධිපති ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක විද්‍යා විශාරද අග්ග මහා පඬිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිම්පාණන් වහන්සේ මහානායක මාහිම්පාණන් වහන්සේ විසින් 1978 වර්ෂයේදී පවත්වන ලද එම ධර්මානුශාසනාව මෙම ජූනි මාස 21 වන දිනට යෙදෙන
මාහිම්පාණන් වහන්සේගේ 90 වන ජන්මදිනය නිමිති කරගෙන ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්න.